අයිබෝන් 73 වන නිදහසේ අභිමානය ගෙවි යන මේ සන්ධ්‍යාවේ අපි ඔබට අර්ථවත් කතා බහක් ගෙනෙන්න කල්පනා කරනවා. නිදහස කා වෙනුවෙන්ද? නිදහස භුක්ති විඳින්නට පුළුවන් පරිසරයක් අපිට තියෙනවද? තාරුණ්‍යයේ නිදහස කොහොමද අපි උකහාගන්නේ? මේ සියල්ලම අපි කතා කරනවා තරුණ දෙපළක් එක්ක. එක පැත්තකින් තරුණ മന്ത്രിවරයෙක්, මේ පැත්තෙන් රාජ්‍ය ආයතනයක තරුණ ප්‍රධානියෙක්. අපි අද එන්න කිව්වේ කළුතර දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ ගරු සභාපති කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අප හිතවත් සංජීව එදිරිමාන්න මැතිතුමාට. අයිබෝන් සුබ සන්ධ්‍යාවක්. අයිබෝන්. අපි එන්න කිව්වා නීතිඥ ලලිත් පියුම් පෙරේරා මැතිතුමා. එතුමා සභාපති ජාතික ලොතරැයි මණ්ඩලය. අයිබෝන්. අයිබෝන් සම්පත්. ගරු මන්ත්‍රීතුමනි, වෙන දවසක නම් ඔබතුමා මේ ආසනේ. නමුත් අද මා මේ ආසනේ ඉඳන් ඔබතුමාගෙන් ප්‍රශ්න කරනවා. දැන් 1815 අපේ නිදහස අහිමි වුණා කියලා අපි ඉගෙන ගන්නවා. මම ඔබතුමාගෙන් ඍජුව අහන්නේ කෙටියෙන් ප්‍රශ්නේ. 1815ට කලින් අපිට නිදහසක් තිබුණ නැද්ද? අපේ නිදහස අහිමිවීම කියන එක සංකේතාත්මකව දකින තැන තමයි 815 ඉංග්‍රීසි අධිරාජ්‍යවාදයත් එක්ක අපි මුහුණ දෙන ඒ తත්වය. දේශපාලනිකව නිදහස අහිමිවීම න්‍යායක් විදිහට අපි තේරුම් ගන්න තැන තමයි කිසියම් රාජ්‍යයක් සතු ස්වාධිපත්‍ය බලය වෙනත් රාජ්‍යයක ස්වාධිපත්‍ය බලයට නතු වීම. ඒ කියන්නේ තමන්ගේ රටේ තමන් කැමති නායකයෙක් පත් කරගෙන ඒ නායකයා යටතේ පාලනයට ලක්වීම කියන ස්වදේශික දේශපාලන ව්‍යුහය වෙනස් වෙන තැන. ඒක මුළුමනින්ම වෙනස් වුණා. හැබැයි අපි අවස්ථා ගණනාවකදී ආක්‍රමණික ප්‍රහාරයන් කිහිපයකට මුහුණ දීලා නිදහස අහිමි වෙමින් යලි හිමි කර ගනිමින් යලි අහිමි වෙමින් තමයි මේ ගමන ආවේ. හැබැයි පරිපූර්ණ ලෙසම අපේ දේශපාලන නිදහස රාජ්‍යයේ ස්වාධීනත්වය කියන දේ අහිමි වෙන්නේ 815. ඒන් අත්මිදීම එක තැනකදී සංකේතවත් කරනවා 948. ඒ දිනේ තමයි එතෙන් සිට අවුරුදු 73ක් අපි මේ සමරන්නේ. ඒක බොහොම දේශප්‍රේමී අරගලයක අවසන් දිනා ගැනීමක්. සමහරු නෑ සුද්දා පිට නිදහස නිකන් දීලා ගියා වගේ අදහසකටත් යන්න හදනවා නෑ. නිදහස සුද්දා දීලා ගියා නෙමෙයි අපි විසින් දිනාගත්තා. ඒ ගමනේ අවසානයේදී 972 දෙවන ජනරජ ව්‍යවස්ථාවත් සමග තමයි නිදහස පරිපූර්ණ ලෙසම අපිට හිමි වෙන්නේ. ඒ කියන්නේ දැන් උදාහරණයකට 71 ජවිපේ කරල්ලේ චෝදනාවලිය වෙන්නේ සම්පත් රජිනගේ ආණ්ඩුවට එරෙහිව කරලි ගැසීම කියලා. ඒ කියන්නේ ඒ මොහොත වෙන විටත් බ්‍රිතාන්‍යයේ කිරීටයේ සතුව තමයි ඊට යටත්ව තමයි ලංකාවේ පාලනය තිබුණේ. 48 නිදහස ලබා ගනිමින් 72 ජනරජ ව්‍යවස්ථාව සමග බ්‍රිතාන්‍ය කිරීටයෙන් පරිපූර්ණ ලෙස නිදහස් වීමත් එක්ක අපි නිදහස් ස්වාධීන රාජ්‍යයක් නිර්මාණය කරගනිමින් එතෙන් සිට මේ දක්වා අපි අවුරුදු 73ක් ගත කළා. ඒකේ හොඳ නරක අඩුලුහුණුකම් දිනාගත් දේවල් දිනාගන්න බැරි වෙච්ච දේවල් පිළිබඳව රට ඇතුලේ ජාතික සංවාදයක් තියෙනවා. අපි මේ සාකච්ඡාව ඇතුලේ ගැන කතා කරමු. අපි මේ සාකච්ඡාව ප්‍රවේශයක් ගන්න මේ 1815ට ගියේ අපි මුල ඉඳලා අපිට ලැබෙන කාලය අනුව කාලය කළමනාකරණය කරගෙන මේ සාකච්ඡාව බොහොම හරවත් විදිහට සමාජගත කරන්න උත්සාහ කරනවා. දැන් ගරු සභාපතිතුමනි, ඔබතුමා හොඳ කියවීමක් තියෙන පාර්ලිමේන්තු නොගියට හොඳ පරිචයක් තියෙන රටේ විවිධ තැන්වල කතා කරන සම්පත්දායකයෙක්. 1940 ගණන් වල ඉන්දියාවට නිදහස ලැබෙනකොට අපි අහලා තියෙනවා, අපිට කියවන්න ලැබිලා තියෙනවා මේ කොක්කනේට හෙන ගහපුවම කිල්ලෝට 48 වීසි වෙලා ගියා කියලා. ඒතකොට ඉන්දියාවේ මම හිතන්නේ මන්ත්‍රීතුමාත් මේක දන්නවා. ඒතකොට ඉන්දියාවේ මේ බලපෑම අපිට ඍජු ආවේ නැද්ද? මේ හොඳ ප්‍රශ්නයක් මේ දවස්වල මේ ඉන්දියන් බලපෑම ගැන කතා කරන්න බෑ. ඉන්දියන් බලපෑම ගැන කතා වෙන නිසාත් සංජීව එදිරිමාන මන්ත්‍රීතුමා කියපු විදිහම 71 කැරල්ලේදී කිරීටයට විරුද්ධවයි මේ කැරලි ගැසීමට විරුද්ධවයි නඩු පවරන්නේ. ඒ වගේම අපේ ජනතා විමුක්ති පෙරමුණ ගැන කතා කරන ජනතා විමුක්ති පෙරමුණේ අර ප්‍රසිද්ධ පන්ති පහේ එක මාතෘකාවක් නෙමේ ඉන්දියානු බලපෑම සම්බන්ධයෙන් ඉන්දියානු අධිරාජ්‍යවාදී සම්බන්ධයෙන් කතා කිරීම. හැබැයි සම්පත් අපේ රටේ ඉතිහාසය ගත්තහම මේ අපි දන්නවා මේ ඉන්දියානු බලපෑමෙන් තොරව ඉන්දියාව ගැන කතා නොකර මේ ලංකාව ගැන කතා කරන්න පුළුවන් කමක් නැහැ. මොකද
දැන් අපි ශ්‍රී ලාංකිකයන් විදිහට අද ජනාධිපතිතුමා ඉතාමත් ආඩම්බරෙන් මා ඉතාමත්ම අගය කරනවා එතුමාගේ කතාවේ පටන් ගත්තෙම මම සිංහල බෞද්ධ නායකයෙක් කියලා. එතකොට මේ බෞද්ධකම බුද්ධ දර්ශනය ලංකාව තුළ ජනිතුණු දර්ශනයක් නෙවෙයි. ඉන්දියාවෙන් එන්නේ මහින්දාගමනය. මහින්දාගමනය සමග තමයි අපේ සංස්කෘතික හරපද්ධතින් මේ තරමට වැවයි පන්සලයි ගමයි දාගැබැයි කියන සංකල්පය තුළ 2500 වසරක ඒ සුවිශේෂ වූ ඉතිහාසයක් ලිඛිත ඉතිහාසයක් නිර්මාණය කරන සංස්කෘතිය නිර්මාණ වෙන්නේ කියන කාරණය අපි තේරුම් ගන්නවා අපි විශ්වාස කරනවා. ඒ වගේම අපේ රටේ ඉතිහාසය අක්මුල් හොයන මිනිස්සු බොහෝ වෙලාවට කියපු කෘතියක් තමයි බද්දේගම විමලවංශ හාමුදුරුවන්ගේ අපේ සංස්කෘතිය. මං කියන්නේ ඒ අපේ සංස්කෘතියේ තියෙනවා ඔය ප්ලේස්ටෝන මයෝසීන යුගයේ ඉඳන් කොහොමද අපේ රටේ ශ්‍රී ලාංකේය ඉතිහාසයේ කොහොමද විකාශනය වෙන්නේ කියලා. ඒ තුලත් මම කියන්නේ මේ ඉන්දියාව කියන කාරණය අයින් කරලා කතා කිරීමේ පුළුවන්කමක් නැහැ. ඉතින් අපේ රටේ ඉතිහාසය ප්‍රාග් ඉතිහාසික කියන වචනේ මම පාවිච්චි කරන්න කැමති නැහැ. නමුත් අපේ රටේ ලිඛිත ඉතිහාසයට පූර්ව යුගය ගත්තත් මම හිතන්නේ ඉන්දියානු බලපෑමෙන් තොරව කතා කිරීමට පුළුවන්කමක් තියෙයි කියලා. ඒ අර්ථයෙන්ම මේ 47 දී ඉන්දියාවට මන්ත්‍රීතුමා මා සමග එකඟ වෙයි. ඉන්දියාවේ බලපෑමක් නොතිබුණයි කියලා අපිට කියන්න පුළුවන්කමක් නැහැ. ඒ කියන්නේ ඉන්දියාවේ සුභාෂ් චන්ද්‍ර බෝස් එහෙම නැත්නම් මහත්මා ගාන්ධි ජවහර්ලාල් නෙහ්රුතුමන් මොහමඩ් අලි ජින්නා මැතිතුමන් මේ සියලුම දෙනා නායකත්වයේ දුණු ඉතාමත්ම දැවැන්ත නිදහස් අරගලයක් තිබුණා. දැන් උදාහරණයක් විදිහට ලංකාවේ නිදහස් අරගලේ මුලින්ම දැන් අපේ මන්ත්‍රීතුමා ඉතාමත්ම හොඳ ප්‍රවේශයක් කරන් දුන්නා. 1972 පළවෙනි ජනරජ අනුක්‍රම ව්‍යවස්ථාව කොලින්නාඩි සිල්වා මැතිතුමා ලියනකන් අපේ රට පූර්ණ නිදහසක් තිබුණේ නැහැ. ඩොමිනියන් තත්ත්වයක තමයි අපේ රට තිබුණේ. එතකොට හැබැයි ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට පූර්ණ නිදහසක් බ්‍රිතාන්‍ය කිරීටයෙන් ඉල්ලුවේම මේ රටේ යාපනයේ හිටපු දෙමළ තරුණ පිරිස. ජැෆ්න යූත් මූව්මන්ට් එකකින් තමයි ඉස්සෙල්ලා මොකද ඒ ඉල්ලීම කළේ ලංකාවේ ඒ කාලේ වෙනකොට විශේෂයෙන්ම 20 සියවසේ මුල් භාගය වෙනකොට එංගලන්තයට ගිහිල්ලා ඉගෙනගෙන පැමිණි උසස් දැනුමක් සහිත මේ ධනවත් පවුල්වල තරුණයින් අපේ රටේ වාමාංශික ව්‍යාපාරයට නායකත්වයේ දීලා විශේෂයෙන්ම දකුණු කොළඹ තරුණ සමිතිය නිර්මාණය කරලා ඔවුන් ඉදිරියට පැමිණියත් ඔබ ඉන්දියාව ගැන කතා කරපු නිසා ඉන්දියාවේ මේ අර යාපනයේ තරුණයින් තමයි ජැෆ්න යූත් මූව්මන්ට් එක හරහා යාපන තරුණ මේ සංවිධානය හරහා මුලින්ම ඉන්දියාවේ තිබ්බේ පූර්ණ රාජ්‍ය කියන වචනේ තමයි වුන් පාවිච්චි කළේ. ඉතින් ලංකාවේ හැබැයි ඇත්තටම ලංකාවේ 1931 දී පැමිණෙන මේ ඩොනමෝර් ප්‍රතිසංස් කරන හරහා වුණත් අපේ සාමාන්‍ය සාම්ප්‍රදායික දක්ෂිණාංශික දේශපාලඥයෝ කැමති වුණා මේ යම් කිසි නිදහසක් ලබා ගැනීමට. හැබැයි මේ ඔය ඉන්දියානු බලපෑම දැඩි ලෙස තිබුණා. යාපනයේත් ඔබ යාපනයට මහත්මා ගාන්ධිව මුලින්ම ගෙනාවේ මේ ඔය පූර්ණරාජ් මේ මූව්මන්ට් එක මේ සංවිධානය විසින්. ඉතින් ඉන්දියානු බලපෑම නැහැයි කියන්න බෑ. හැබැයි ඒකෙන් කියන්නේ නැහැ මේ ඉන්දියානු බලපෑම නිසා මේ අපිට නිදහස ලැබුණයි කියලා. මොකද ඒ වෙනුවෙන් මහන්සි වුණ සමහරු කියන්නේ එක ලේබිඳක්වත් නොහෙල්ලා ලද නිදහසක් නැහැ. ඒ කාරණේ සම්බන්ධව මම එකඟ වෙන්නේ නැහැ. මේ නිදහස මේ උස් නිදහස වෙනුවෙන් මහන්සි වුණු දැවැන්ත උත්තුංග මහා ශ්‍රී ලාංකේය රණවිරුවන් පිරිසක් සිටිනවා. අපි අද මේ මතක් කළ යුත්තේ ඒ පිරිසයි. දැන් සම්පත් මට අවසර නම් දැන් සම්පත් මතු කරන්න හදන තර්කය තමයි ඉන්දියාව සුද්ධ දාලා යනවා. ඉන්දියාවත් නැතුව ආසියාවෙන් ලංකාව වැඩක් නැහැ වගේ කියලා මේ ඒකේ ඊළඟ තෑග්ග විදිහට ලංකාවෙන් නිදහස ලැබුණා වගේ තර්කයක් හැදෙන්න එනවා.
ඉන්දියාවට නිදහස ලැබීමෙන් යම් උත්තේජයක් ලැබුණ වෙන්න පුළුවන්. ඒ කියන්නේ නිදහස හිමිවීම සමස්ත චිත්‍රය විග්‍රහ කරනකොට බ්‍රිතාන්‍යයේ ඒට සමකාලීනව බ්‍රිතාන්‍ය සමාජය තුළ ලිබරල්වාදී චින්තනයේ ගොඩනැගීම පවා එකට බලපෑවා. කියන්නේ බ්‍රිතාන්‍යයේ යම් කොටසක් විශ්වාස කළා ලලිත් පිම්පෙර මැතිතුමා මේ ගැන විග්‍රහයක් දන්නවා. ඒ කියන්නේ අපි යටත් විජිතවාදය තවදුරටත් පවත්වාගෙන යා යුතු නැහැ කියලා නිදහස් චින්තනයකින් ලෝකයා දිහා බලන්න බ්‍රිතාන්‍යයත් පටන් ගත්තා. ඒවා පවා බලපෑවා. හැබැයි මේ සමහරුන් උත්සාහ කරන්නේ දැන් මේ ඉන්දියාව නැති නිසා ලංකාව වැඩක් නැහැ වගේ. එහෙනම් ඉතින් ඉන්දියාවේ තියෙදි ලංකාවයි මේකත් තියාගෙන හිටියයි මෙහෙට හමුදා බෙව්වේ. ඇයි මේ ආණ්ඩුකාරවරයෙක් දාලා මේ තරම් පාලනයක් කරන් ගියේ? ඇයි මේ රටේ විවිධ ව්‍යාපාර විදිහට වතු ශේෂ්ත්‍රයේ ඇතුළු දැවැන්ත ආයෝජනයක් කළේ? මේ නොවැදගත්කමක් විදිහට තිබුණායි කියලා හදන තර්කයට එකඟ වෙන්න බෑ අපිට. හැබැයි ඉන්දියාවට බ්‍රිතාන්‍ය නිදහස හිමිවීම ලංකාවට නිදහස දීමට යම් බලපෑමක් කළ බව ඇත්ත. යම් පිටිවහලක් වුණා. දැන් ගරු මන්ත්‍රීතුමනි මට දේශපාලනික උත්තරයක් එපා. ඔබතුමන් ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් හැටියට මට දේශපාලනික උත්තරයක් එපා. අපි දන්නවා ඔබතුමන් මාධ්‍යයේ ඉන්න කාලෙත් ඉතාම හොඳ කියවීමක් සහිතව මාධ්‍ය භාවිතා කරපු කෙනෙක්. පාර්ලිමේන්තුවේද අපි දැකලා තියෙනවා හොඳ කියවීමක් සහිතව හොඳ පරිචයක් සහිතව පාර්ලිමේන්තුවේ ඔබට ලැබෙන කාලය භාවිතා කරන කෙනෙක්. මට උත්තරයක් දෙන්න දැන් 48 ලැබුණු නිදහස. එතකොට 1815ට කලින් ලංකාවේ තිබුණු නිදහස 48න් පස්සේ අපිට නිදහසක් තියෙනවා. දැන් 1950 වනට ආසියාවේ දෙවන දියුණුම ජාතිය ශ්‍රී ලාංකිකයන්. පළවෙනි ජාතිය ජපානය. ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 90ක් වෙනවා. එතකොට ඇමරිකන් ඩොලර් 80ක් වෙනවා ලංකාවේ. හැබැයි අපි ඇත්තටම යථාර්ථවත් නිදහසක් සමරනවද මේ 73ක අවුරුදු කාලය තුල? දැන් මේ නිදහසේ ගලා යාම දැන් 48න් මෙහාට අපි කතා කළොත් ඒ දෙකන 71ටත් පෙර 956 මේකේ යම් තව පිම්මක් පනිනවා. අපි නිදහස සම්බන්ධව ස්වදේශික චින්තනය ස්වදේශික නිෂ්පාදන ආර්ථිකය පිළිබඳව එහෙම පිම්මක් 56ත් පනිනවා. මම කියන්නේ දේශපාලනිකව නෙවෙයි මම කියන්නේ ඒ 56 තියෙන පෙරළිය ඇතුලේ එහෙම වෙනසක් වෙනවා. ඒ කියන්නේ වෙච්ච දේවල් එක්ක. ඊට පස්සේ තමයි මම පෙර සඳහන් කළ විදිහටම 72 දෙවන ජනරාජ්‍ය ව්‍යවස්ථාවෙන් තමයි පරිපූර්ණ ස්වාධීන රාජ්‍යයක් ජනරාජ්‍යයක් විදිහට ස්ථාපිත වෙන්නේ. හැබැයි මේ තුල අපි ජයග්‍රහණය කරගත්ත දේවල් තියෙනවා. දැන් අපි මේ තර්කයේ අනිත් පැත්තෙන් බලලා දැන් අපි සෝෂල් මීඩියා ගිහලා බැලුවම තියෙනවානේ මේ 72ට අපි මොනවද කරගත්තේ කියලා. ඒ කියන්නේ සුද්දා හිටියා නම් හොඳයි කියන තැනටද අපි මේ තල්ලු කරන්නේ. නැවත ඇවිල්ලා මේක පාලනය කරලා දෙන්න කියලාද කියන්නේ නෑ. අපි රටක් විදියට දිනාගත්ත දේවල් තියෙනවා. හැබැයි දිනාගන්න බැරි වෙච්ච දිනාගත යුතු යමක් ඉතිරි වෙලා තියෙනවා පැහැදිලි ලෙසම. හැබැයි ඒ අසාර්ථකත්වයන්ට හේතුව සුද්දම හදලා ගියේ එකක් තමයි නිදහස් ශ්‍රී ලංකාවේ අපි මුහුණ දෙන්න බරපතලම අභියෝගයේ ජාතික සමගිය. අපි ජාතීන් විදියට හිතන්න සුද්දා පුරුදු කරලා ගියා. ජාතීන් විදියට දේශපාලන බලය දිනා ගැනීම සඳහා සුද්දා ඊට අවශ්‍ය ආකෘති හදලා ගියා. තාමත් ඒ ආකෘතියෙන් සමහර වෙලෙට ඇවිල්ලා නැහැ. ඩඩ්ලි සේනානායක අගමැතිතුමාගේ ආණ්ඩුව ඇතුලේ 6 මාසයක් දරපු ඇමතිකමේ හැරෙන්න උතුරේ ද්‍රවිඩ දේශපාලන නායකත්වයේ මේ රටේ රාජ්‍ය බලය හසුරුවන තැනට තාම සම්බන්ධ වෙන්නවත් කැමති වෙලා නැහැ. අවුරුදු 73ක් නිදහස ලැබලා ලංකාව වාර්ගික වශයෙන් මෙහෙම අවුලක මේ බීජේ පැල කරලා ගියේ අධිරාජ්‍යවාදයේ විසින්. ඒ කියන්නේ ඊළඟ අවුල කියන්නේ එයාලා අතෑරලා ගියාට පස්සේ ඊළඟ අවුල් ටික ආසියාවෙත් හැදුවා අප්‍රිකාවෙත් හදලා ගියේ. ඒකයි ආසියාව සහ අප්‍රිකාව මේ පසුගාමී ආර්ථික දේශපාලන රටාවක රැඳෙන්නේ. මේක හේතුව. හැබැයි අපි මේක කළමනාකරණය කරගනිමින් අපි ඉස්සරහට යා යුතුයි. අපි හැම දැවන්ත ජයග්‍රහණ ලැබුවා. දැන් LTT ත්‍රස්තවාදය පරාජය කිරීම සම්බන්ධව කතා කරනකොට ලෝකෙ කිසිදු ජාතියකට ලබන්න බැරි වෙච්ච ජයක් අපි ලැබුවා. ආර්ථික වශයෙන් අපි අපේ ස්වදේශික නිෂ්පාදන ආර්ථිකයේ යම් පිම්මකට ගියා. ඒ වගේම විවෘත ආර්ථිකයේ විසින් ඒකට යම් අභියෝගයක් එල්ල කළා. මම කියන්නේ විවෘත ආර්ථිකයේ චින්තනයක් විදිහට මහා අවුලක් නෙමෙයි. ඒ හැසිරීම පිළිබඳව අවුලක අපි හිටියේ. දැන් චීනයේ ඩෙන් ෂියාවෝපින් ලංකාවේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා දෙන්න එකම මොහොතක විවෘත ආර්ථික සංකල්පයකට Tamanගේ රටවල් දෙක අරගෙන යන්නේ. හැබැයි චීනයේ ඒ පාරේ කියන්නේ ඕන් වෙන ඒ නිදහස් නිෂ්පාදන ආර්ථිකයක් සම්බන්ධව හොඳ තැනකට ගියා. අපිට අපේ චින්තනය පිළිබඳවත් පොඩි අවුලක් තියෙනවා. තාමත් ස්වදේශික දේ මිලදී ගැනීම පිළිබඳව මීඩියා කැම්පේන් එකක් තියෙනවා මේ රටේ. ඒක ලොකු අවුලක් අතට. පොඩි අවුලක් නෙමෙයි. නමුත් හරියට හරි පොඩි අවුලක් නෙමෙයි ලොකු අවුලක්. ඒ කියන්නේ අපිට තාම
ස්වදේශික නිෂ්පාදන ආර්ථිකයක එහි වෙළඳපොළ මේක ඇතුළෙම තියෙනවා. ඉන්දියාවට ලොකු අවුලක් නැහැ තමන්ගේ භාණ්ඩ නිෂ්පාදකයාට ලෝකේ අනිත් වෙළඳපොළ යම් මට්ටමක අහිමි වුණත් ඉන්දියාව ඇතුළෙම දැවැන්ත වෙළඳපොළක් තියෙනවා. ඒක ජනගහනය විදිහට වගේම ස්වදේශික දේ මිලදී ගැනීම සම්බන්ධව චින්තනය ඇතිනොත් උන් හොඳ තැනක ඉන්නවා. අපි අපේ ආර්ථිකය හදාගන්න ඕන කියන එක කතා කරනවා වගේම ස්වදේශික නිෂ්පාදන ආර්ථිකයක උමනාව වගේම ඒ තුළ පාරිභෝගික සමාජයක් විදිහට අපිට වගකීමක් තියෙනවා. හැබැයි අපි එහෙම චින්තනමය වෙනසකට යමින් ඉන්නවා. තාම හැබැයි ඇවිල්ලා නැහැ හරියට. මේ ප්‍රශ්නේ ඔබ දෙපළගෙන් කාට හෝ දෙදෙනාටම පුළුවන් උත්තර දෙන්න. දැන් ගරු මන්ත්‍රීතුමනි, ගරු සභාපතිතුමනි, ලෝකෙ මිනිස්සුන්ට ඉන්න තැනක් නැතුව ගස් යට ඉන්න යුගයක අපි සත්මහල් ප්‍රාසාද හදපු ජාතියක් ශිලාවලින්. එතකොට බයිසිකලයක්වත් නැති ලෝකයේ යුගයක් තිබුණා. ඒ යුගයේදී අපි ගුවන් යානා හදපු ජාතියක්. වතුර බොන්න ක්‍රමයක් පිළිබඳ බොන්න වතුර ටිකවත් හොයාගන්න බැරි කාලෙක අපි වැව් හදපු ජාතියක්. දැන් ගරු මන්ත්‍රීතුමනි, අදටත් මේ 73 වන නිදහස් දිනේට රටේ රාජ්‍ය 나යකයා එන්නේ ජපානය හෝ එංගලන්තේ හෝ යුරෝපා රටක හදපු වාහනයක. ඉතින් මේ මොකද්ද වෙලා තියෙන්නේ අපිට? ඔබතුමා පටන් ගන්නකො මේකට උත්තරයක් දෙන්න. මෙහෙමයි. අපි දැන් මේ දවස්වල තියෙන ලොකුම මාතෘකාවක්නේ ලෙඩට බේත් කිරීම සම්බන්ධ ස්වදේශික ඥානය පිළිබඳව හැල්ලුවට ලක් වෙමින් තියෙනවානේ. අපි එතනින් පටන් ගමුකෝ. හැබැයි අපි උදාහරණයකට ගත්තොත් ලෝකයේ අනෙක් රටවල් මේ ගැන හිතන්නවත් ඉස්සෙල්ලා දැවැන්ත දියුණුවක් අත් කරගෙන හිටපු ජාතියක්. පරාක්‍රමබාහු රජුරුවන්ගේ කාලේ 1153 විතර මගේ මතකෙනේ වැරදි නම් ඒ රාජ්‍යද පොළොන්නරුවේ ආලාහන පිරිවෙනාශ්‍රිත පුරාවිද්‍යා ගවේෂණය විසින් හොයාගත්ත උපකරණ ඇතුලේ හොයාගත්ත සම්පත් නිර්වින්දනය කරලා ශල්‍ය කර්ම කරපු තාක්ෂණයක් සහිත රෝහලක නටබුන්. මම එකතු කරනවා. තව ඒ නටබුන් වල තිබුණු උපකරණ ටූල්ස් ටික ගරු මන්ත්‍රීතුමා මොලේ සහ ගුද මාර්ගයේ ඔපරේෂන් කරපු ටූල්ස්. ඔව් දැන් ඒකේ දැන් තියෙනවානේ දැන් උදාහරණයකට විතර හොයාගත්ත භාණ්ඩම ගත්තොත් ඒකේ තිබිලා තියෙන තුඩ නැති මොට කතුර. හරියටම හරි. අදටත් අභ්‍යන්තර අවයව එහා මෙහා කරන්න නූතන ශල්‍යාගාරයේ පාවිච්චි කරන උපකරණයමයි. ඒ තුඩ තියෙන කතුර එළියේ ගෝස් කපන්න අරමේව පටන් ගන්න මේක. අර තරාදී දණ්ඩ ඒක ප්‍රොෆෙසර් මේ මහාචාර්ය අර්ජුනාලු විහාරයේ පේරාදෙණියේ මහාචාර්යතුමායි ඒ භාණ්ඩ ටික පිළිබඳව වෛද්‍ය විද්‍යාත්මක පැහැදිලි කිරීම කරලා තියෙන්නේ. ඒක ඊටාම අවම ඖෂධ මාත්‍රාවක් මනින්න පාවිච්චි කළපු තරාදී දණ්ඩක්. ඒතකොට වෛද්‍ය විද්‍යාවේ අවම ඖෂධ මාත්‍රාව පාවිච්චි කරන නිර්වින්දනයේට. එහෙනම් ඒක අවසානයේ තහවුරු කරනවා. නිර්වින්දනය කරලා ශල්‍ය කර්ම කරපු තාක්ෂණයක් මේ පරාක්‍රමබාහු රජුරුවන්ගේ කාලේ. හැබැයි නූතනත්වයේ ඇතුලේ අපි බටහිර වෛද්‍ය ක්‍රමයට හුරු වෙලා තියෙනවා. ඒක පිළිබඳව ගැටලුවක් නෙවෙයි. නමුත් අපේ ස්වදේශික චින්තනයට පහර දෙනවා. හැබැයි ඒක වැරදි විදිහට මාකට් කරන්න ගිහිල්ලාද මේ අවුල කරගත්ත කියලා හිතන්න වෙනවා අපිට. අපේ ස්වදේශික විශ්වාසයන් ඇදහිලි අපි සමාජ විද්‍යාව ඉගෙන ගන්න ඕනම සමාජයක අභිචාර විදි තියෙන විශ්වාසයන්. ඒක මේ ලංකාවේ අපිට නෙමේ රාජ්නාත් සින් ඉන්දියාවේ ආරක්ෂක ඇමතිතුමා මීට මාස දෙකකට උඩදී ඉන්දියානු ගුවන් හමුදාව අලුත් ප්‍රහාරක යානයක් එලි දැක්වුවා. කොහොමද එලි දැක්වේ රාජ්නාත් සින් මේ රට ආරක්ෂක ඇමතිවරයා? අර ටයර් 4ට දෙහි ගෙඩි 4ක් තියලා තමයි මේ ගුවන් යානේ එලි දැක්වේ. හැබැයි ඉතින් ඒක මොකද්ද ඒක ඔන්න විහිළුවට ලක් කරන්න බෑ. එහෙම තමයි සමාජයක් ඇතුලේ එහෙම විශ්වාසයන් ඇදහිලි ක්‍රමවේද තියෙනවා. අපි දැන් මේ COVID-19 ව්‍යසනයේ ඇතුළේ එක පැත්තක ස්වදේශිකත්වයේ සමහර විසින් චේතනාන්විතව හැල්ලු කළා. ඒ වගේම ඒ තියෙන වටිනාකම් හරපද්ධතීන් පිළිබඳව අපිට වර්තමාන සමාජයට ගත හැකි වටිනාකම් පිළිබඳ සමහර විට ඇත්තටම මේකට බේතක් හොයාගන්න පුළුවන් ඒ පාරම්පරික ඥානය හෝ ක්‍රමවේද තියෙන්න පුළුවන්. දැන් මිනිහ කෙලියට එන්නත් බය නෙත්. මොකද ඒ සඳහා වන මහා අපහාස සහගත ප්‍රහාරයකට අහු වෙන්න වෙනවා. කොහෙන් හරි පටලව ගන්න නැති. නමුත් අපේ කමට පහර දීම සම්බන්ධව මේ වර්තමානයේ බරපතල ලෙස ගැටලුවක් අපි අපේ සමාජය ඇතුළේ සම්පත් දකිනවා. ඕක සමාවෙන්න. ඕක මාධ්‍යයට කරපු ප්‍රකාශයක් නෙවෙයි නේද? නෑ. ඒක මාධ්‍ය ඇතුලේ සමහර දේවල් එළියට දාන්න ගිය විදිහෙන් ඒ අවුල හදාගත්ත වෙන්නත් පුළුවන්. සංජීව එදිරිමාන්න කියන චරිතය මම හඳුනන්නේ 2006 සිට. එතුමා මගේ ජේෂ්ඨෙක් මාධ්‍යයේ මිතුරෙක් නෙවෙයි. මම මිතුරෙක් කියන වචනයට වඩා කැමති ඔබතුමා මගේ ජේෂ්ඨෙක් කියලා කියන්නේ. මොකද ඔබගේ ගලා යාම දැකලා අපි හැදුනා. අපි පුටුවල වාඩි වුණේ ඔබගේ ගලා යාම දැකලා. ඔබ වැනි മന്ത്രിවරු තව 10ක් පාර්ලිමේන්තුවේ හිටියා නම්
මට හිතෙන්නේ නැති කියලා. මොකද ස්වදේශිකත්වයේ දේශීයත්වයේ දේශීය ඥානයේ ගරු කරන සහ ඒ හරහා ගමනක් තියෙනවා කියන විශ්වාසය ඔබතුමාලා ගාව තියෙනවනේ. අනිවාර්යයෙන්ම ඔබ ඒ කීප නිසා ඉක්මනින් කරලා මට දෙන්නම්. ලංකාවේ මම පාර්ලිමේන්තුවේ ඉන්න නිසා නෙමෙයි මම දන්නේ ඒ ඉන්න පෙළගැස්ම අතරේ මම ඉන්නේ කොතනද කියලා ඒක ඔබ සහ සමාජය තීරණය කරන්න. හැබැයි මම විශ්වාස කරනවා එළියේ ඉඳලා ලංකාවේ දේශපාලන දිහා බලන මිනිහෙක් විදිහට ඒ ඇහෙන් බැලුවත් ලංකාවේ සෑහෙන කාලයකට පස්සේ වෙනස් පාර්ලිමේන්තුවක් අලුත් පාර්ලිමේන්තුවක් හැදලා තියෙනවා. ඒක මේ පොහොට්ටුවේ අපේ විතරක් නෙමෙයි හැම දේශපාලන පක්ෂෙම TN එකට දක්වා අලුත් පරම්පරාවක් පාර්ලිමේන්තුවේ ඇවිල්ලා තියෙනවා. අලුතෙන් හිතන ඔලුගිරි ටිකක්. ඔව් අපි ඒ ගැන කතා කරමු ඉස්සරහට. ඔව් මට අවස්ථාවක් මොකක්ද? සංජීව කියපු කාරණේ මම හිතන්නේ අපි අනිවාර්යයෙන්ම එකගිය යුතුයි. මොකද මේ ජාතිකත්වයේ කියන හැඟීම නැතිකමම තමයි මේ ජාතිකත්වයේ කියන හැඟීම නැති කිරීම න්‍යාය පත්‍රයක් සම්පත්. ජාතිකත්ව හැඟීම නැත්තම් ස්වදේශික න්‍යාය පත්‍රය වල්ලා දැමීමේ න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක වෙනවා. අධිරාජ්‍යවාදීන්ට මේ අද නිදහස ලැබුණු දිනේ අධිරාජ්‍යවාදීන්ගේ උවමනාවේ කොටසක් තමයි මේ කාරණය මේ දේශපාලන සාකච්ඡාවක් නොවුනත් මා පැවසිය යුතුයි ඔබ මේ වැඩසටහන බලන ඕන කෙනෙක්ට Google කරලා හරි බලන්න පුළුවන්. කොහොමද ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධානීය රාජ්‍ය ලේකම් ජෝන් කෙරි එක්වරක් මේ ජනාධිපතිවරණයට ඔහු අපේක්ෂක විදිහට ඉදිරිපත් වුණා. මේ ඔහු ප්‍රකාශ කරනවා 2015 ජනවාරියට ශ්‍රී ලංකාව, නයිජීරියාව, මියන්මාරයේ මේ ඊයේ පෙරේද නැවත හමුදා පාලනයකට ගිය මේ ආණ්ඩු පෙරලීමට රාජ්‍ය දෙපාර්තමේන්තුව විදිහට ඇමරිකානු ඩොලර් මිලියන 65ක් වියදම් කරලා තියෙනවා. සුළු පට මුදලක් නෙවෙයි. ඒක බජට් ඇලොකේෂන් එකක් තිබිලා මෙහෙට නේ. බජට් ඇලොකේෂන් එකක් තියෙනවා. ඇමරිකානු රජයෙන් ඒක අනුමැතිය සහිතව මා ඒ තුල ප්‍රකාශ කරන්නේ නැහැ අපි ඇමරිකාව තරහ කරගෙන හරි චීනය තරහ කරගෙන හරි ඉන්දියාව තරහ කරගෙන හරි අපි දේශපාලනය හෝ රාජ්‍යපාලනය එලෙස නොකළ යුතුයි. නමුත් ගොඩගිය රටවල් තමන්ගේ ස්වදේශික මානසිකත්වෙන් තමයි සම්පත් ගොඩගියේම. මම අපේ මන්ත්‍රීතුමා අපි ගත්තොත් චීනනේ. චීනය වැඩි යන්න ඕනේ. දැන් මම මේ කතා කරන ඇමරිකාවෙම ඔබ බලන්න ඕනගේ දැන් ඔබ පැවසුවා මේ අපේ ජනාධිපතිතුමා මොන හරි ජපාන් වාහනයක හරි නැත්නම් පිටරට වාහනයක හරි එන්නේ කියලා. නමුත් මා කලක් ශිෂ්‍යත්වයකට ඇමරිකාවේ ගිහිල්ලා ඉගෙන ගත්තා. වැඩිහිටියන් තවමත් බොහෝ දෙනා ඇමරිකානු වාහනයක් නොමැතිව පාරට බහින්නේ නැහැ. වෙන වාහනයක යන්න කැමැත්තක් නැහැ. ඒ හැඟීම Tamanගේ දේ මේ තුලින් පමණ යා යුත්තේ කියන හැඟීම ඒ රාජ්‍ය ගොඩනැගීමේදී නැත්තම් රාජ්‍යයක් ගොඩනැගීමට මේ තාමත්ම කෙටි කාලයකින් දැන් අපි අපේ රාජ්‍යය ගැන ශ්‍රී ලංකාව ගැන අවුරුදු 2500ක ශ්‍රී විභූතියක් ගැන කතා කරන්න. හැබැයි දැන් මන්ත්‍රීතුමත් කිව්වා 1153 වෙනකොට කොහොම දාලාහන පිරිවෙන නිර්මාණය වෙන්නේ කියලා. හැබැයි අපේ අර ගැප් එකක් තියෙනවානේ පරතරයක් තියෙනවානේ මේ ලෝක ඉතිහාසයේ යුරෝපාකරය හරහා දියුණු වෙනකොට අපේ රටවල් මොනවද කළෙත් කියලා. මං කියන්නේ මේ දේවල් දිහා විවේචනාත්මකව බැලුවොත් පමණයි නැත්තම් හැමදාම මේ වංශකපල් ගා හිටියොත් අපේ රටවල් ගොඩ ගන්න පුළුවන් කමක් නැහැ. මේ දේවල් දිහා විවේචනාත්මකව බැලුව යුතුයි විශේෂයෙන්ම කාර්මික මේ විප්ලවයෙන් පසුව කොහොමද යුරෝපය දියුණු වුණේ ඊට පස්සේ දැන් මේ ඉතා පැහැදිලිව මන්ත්‍රීතුමත් කිව්වා ඩෙන් ෂියාවෝපින් ආවට පස්සේ කොහොමද ඉන්දියාව දියුණුනේ කියලා මම කියන්නේ නැහැ මේ සමාජය චීනය දියුණුනේ කියලා මම කියන්නේ නැහැ මේ අපි අනික් රටවල් සමග සංසන්දනය කරමින්ම අපේ රට දියුණු කිරීම කළ යුතුයි කියලා. නමුත් මෙවැනි උකහාගත දේවල් අපි තේරුම් ගත යුතුයි. ඒ කියන්නේ අපිට ගන්න තියෙන දේවල් අපි සරලවම කියමුකෝ අනවශ්‍ය කඩයෑමක් නැතුව අපේ දේවල් මතු කරගෙන ඒගොල්ලන්ගෙන් ගන්න තියෙන දේවල් ටික අරගෙන මේ නිදහස් දිනවත් අපි ප්‍රතිපත්තිමේ තීරණයකට එනවා නම් මෙහෙමයි කරන්න ඕනේ කියලා. දැන් ගරු මන්ත්‍රීතුමනි ලාංකේය කෘෂි කර්මාන්තයේ වැටලා කියලා ඔබතුමා පිළිගන්නවද? කෘෂි කර්මාන්තය සම්බන්ධව අපි දැන් ඒකේ මූලික හදවත තමයි
ගොවිතැන වී වගාව නැත්නම් සහල් නිෂ්පාදනය. අපේ 2005 අතර වකවානුවේ සෑහෙන කාලෙකට පස්සේ මේ රට සහලින් ස්වයංපෝෂිත කරන තැනකට ආවා. ඊට පස්සේ අපේ තියෙන අවුල තමයි සම්පත් යම් ජයග්‍රහණයක් කිසියම් දේශපාලනික පාර්ශවයක ජයග්‍රහණයක් විදිහට ලඝු කරලා ඒක ඒ දේශපාලන පාර්ශවයේ වාසියට හේතු වෙයි කියලා අපි මේක මැද්දෙන් එඩිට් කරගන්න හදනවා. ඊට පස්සේ අදහසක් එන්න ගාලා නෑ මෙච්චර වීවවල වැඩක් නෑ අපි හෙක්ටයාර් මෙච්චර ප්‍රමාණයක් අඩු කරන්න ඕනේ කියලා. සරලව කිව්වොත් පොහොර සහනාධාරය සම්බන්ධව පවා විවේචනයක් එන්න පටන් ගත්තා. හැබැයි අපි මෙරට සහලින් ස්වයංපෝෂිත වීම කියන ජයග්‍රහණය දේශපාලන පක්ෂයක ජයග්‍රහණයක් නෙමෙයි. ඒ සමස්ත ජාතිය විසින් දිනාගත ජයග්‍රහණයක්. රටේ ජයග්‍රහණයක්. ඔව් අපි ඒක ඇහෙන් නෙවෙයි බැලුවේ. අපි ත්‍රස්වාදයේ පරාජය කිරීම දිහාවත් ජාතික ජයග්‍රහණයක් කියන හැම බැලුවේ නෑනේ. යුද්ධ ඉවර කරලා තිබුණු පළවෙනි වික්ටරි පෙරඩ් එකට මේ රටේ විපක්ෂයේ නායකයින්ට එන්නකව උත්සවයේ ඇවිල්ලා වාඩි වෙලා ඉන්න. ඒත් ආවේ නෑ. ඒක තමයි අපේ රටේ තත්ත්වය. ජාතික ජයග්‍රහණය දිහා දේශපාලනිකව බලන්න ගියා. රට සහලින් ස්වයංපෝෂිත වීම කියන ජාතික ජයග්‍රහණය පිළිබඳව කතා කිරීම පසක තිබ්බා. ඒක යමෙකුට දේශපාලන වාසියක් වෙයි කියලා. නෑ අපි ඒ ජයග්‍රහණය ලැබුවා. අපිට ඊළඟ ආණ්ඩු පෙරලියක් වෙන්න පුළුවන්. ආණ්ඩු පෙරළුණා නම් ඊළඟ ආණ්ඩුවට තියෙන්නේ ගිය ආණ්ඩුව විසින් දිනා දුන්න ජාතික ජයග්‍රහණය අඛණ්ඩ විස්තරහට ගෙනියන්න නෑ. අපි කරන්නේ ඒක අනිත් පැත්තටම හරවන්න හදනවා. සහල් නිෂ්පාදනයේ ඊට පස්සේ යම් අපි වැටීමකට ලක් වෙනවා. හැබැයි ඒක ඒ වන විටත් ගොවියා ශක්තිමත් කිරීම අතින් මොකද නිෂ්පාදන අපි වී නිෂ්පාදනයේ තියෙන තැනට આવොත් මූලිකම දේ තමයි යෙදවුම් සහනාධාරය. වාරි ජලයේ සිට පොහොර සහනාධාරය තෙක්ම ඒ සඳහා සහාය රාජ්‍ය මැදිහත් වීමකින් ලබා දෙනවා. ඊට පස්සේ අස්වැන්න ලෙනනකොට ඊළඟ ප්‍රශ්නෙට මුහුණ දෙනවා ගොවියා. අන්න ස්ථාවර මිලක් පිළිබඳව සහතික මිල කියන සංකල්පයට අපි මේ රට ගෙනල්ලා තිබ්බේ. ඒ වගේම අපි අනිකුත් නිෂ්පාදන විදිහට ගත්තොත් අලලූණු වගේ නිෂ්පාදන අපේ ස්වදේශික ගොවියාගේ අස්වැන්න නෙලන කාලෙට පිටරටින් මෙරට ගෙන්වන අලලූණු වලට වෙනම බදු ගහලා ඒ වාසිය පවා ගොවියටත් කර දෙනවා. මේ අස්වැන්න නෙලන මොහොතේ මේ හැම අවස්ථාවක්ම ස්වදේශික නිෂ්පාදකයාට ලබා දීම තුළ අපි සාර්ථකත්වයක් ලැබුවා. හැබැයි අපිට වවන්න පුළුවන් ගොඩක් දේවල් අපි පිටින් ගේනවා. දෙයියෝ වඳින්න යන පූජාවට්ටියේ තියෙන පළතුරු ටිකවත් අපේ නෙවෙයි. දෙයියොත් අපේ ගාථා කියන්නෙත් අපේ ගාථා වඳින්නෙත් අපි පූජාවට්ටියේ තියෙන්නේ පළතුරු අපේ නෙවෙයි. ජම්බෝල ගෙඩියත් පිටරටින් එන සමාජයක අපි ජීවත් වෙන්නේ. මේවා ආණ්ඩුවල වැරදි විතරක්ම කියලා දාලා අත බිහිදා ගන්න මං හිතන්නේ අපිට බෑ. නෑ එහෙම කරන්න බෑ. ඔව් එහෙම කරන්න බෑ කියන්නේ. අපේ දේශීය ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ කටුවැල් බටු ටික ගේන්නෙත් ඉන්දියාවෙන් අපි. හැබැයි වෛද්‍ය ක්‍රමය දේශික දේශීය වෛද්‍ය ක්‍රමය. හැබැයි වෛද්‍ය ක්‍රමයේ දේශී වෙලා බේත් බඳින අපි දේශී වුණාට වැඩක් නෑ. ඒ බොන දේවල් බඳින දේවල් ගේන්නේ පිටරටකින් නම්. ඒ කියන්නේ මේවා ආණ්ඩුවකට විතරක් කොන්ත්‍රාත් දීම තැනින් නතර වෙන්නේ නැතුව සමාජයක් පොදු වගකීමකට මුණ දෙනවා නම් ඒක නිෂ්පාදනය කරන්නෝ සහ මිලදී ගන්නෝ විදියට. මොකද කාලයක් ආවනේ අපිට වෙළඳ දැන්වීම් වලත් ඇහුනේ ගෙන්වන්නෝ සහ බෙදා හරින්නෝ. ගෙන්වන්නෝ සහ බෙදා හරින්නෝ ඒ ආර්ථිකයක් හදන්න බෑ. නිෂ්පාදනය කොට බෙදා හරින්නෝ තමයි රටකට ඕන. රටකට ගෙන්වන්නෝ සහ බෙදා හරින්නෝ එක මේ කියන්නේ සේවාර්ථිකයක් පවත්වාගෙන ගිහලා රටක ආර්ථිකයක් හැදෙන්නේ නැහැ. ඒවා කවුරු ආණ්ඩු කළත් ඒවා ආණ්ඩුවේ විතරක් වගකීම් විදියට පුරවැසියා හිතන්න ගියොත් ඒත් රටකට හැදෙන්න බෑ. ඒ කියන්නේ ඒක නිෂ්පාදකයෙක් විදියට ඒක තමයි මම කිව්වේ දැන් වී උදාහරණයට අරගෙන ආණ්ඩුවකට වෙන යුතුයකමක් තියෙනවා මම කියන්නේ යෙදවුම් සහනාධාරය ඉඳලා ස්ථාවර මිලේ ඉඳලා අපේ අස්වැන්න වෙළඳපළට එනකොට පිටරටින් එන දේ වළක්වීම දක්වාම ආණ්ඩුවකට කළ යුතු බලපෑමක් තියෙනවා. ඒ බලපෑම ආණ්ඩුව කළ යුතුයි. හැබැයි ඒකෙන් විතරක් ස්වදේශික නිෂ්පාදන ආර්ථිකයක් හැදෙන්නේ නැහැ. ඒකට අපි ජාතියක් විදියට බාරගත යුතු වගකීමක් තියෙනවා. ඒ වෙනුවෙන් තමයි අපි සමාජයක් පෙළගස්සන්නේ. ඇත්තටම අපි යුද්ධ වෙලාවේ එimhe ජාතික හැඟීමකින් වැඩ කළා. එදා මතුවෙච්ච පොදු ජාතික හැඟීම අපිට අකණ්ඩව ගෙනියන්න පුළුවන් වුණා නම් මේ ප්‍රශ්නේ මීට වඩා හොඳ තැනකට අපි මේ රට කළමනාකරණය කළා. පැහැදිලිවම දැන් 2009 වන වකවානුවේදී මේ රටේ තිබුණු සිංහල වෙන්න පුළුවන්, දෙමළ වෙන්න පුළුවන්, මුස්ලිම් වෙන්න පුළුවන්, බෞද්ධයෝ වෙන්න පුළුවන්, කතෝලික මේ ಜಾති ආගම් නැතුව තිබුණු ඒ ජාතික ප්‍රවාහය සහ ඒ අත් දෙකම උස්සපු හැඟීම අද වන තෙක් තිබුණා නම් අපි කොතනද ඉන්නේ? මම ගරු මන්ත්‍රීතුමාගෙන් මේ ප්‍රශ්නේ ඇහුවේ මොකද සිරිමා රත්වත්තිදාස් බණ්ඩාරනායක මැතිණියගේ සමය වෙන්න පුළුවන්, ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ සමය වෙන්න පුළුවන්. අපි සහල් පව පිටරට යපු ජාතියක් බවට පත් වෙලා තිබුණා ගරු මන්ත්‍රීතුමා. දැන් මම යලිත් ඔබතුමාට මෙන්න මට සමා වෙන්න ඔබතුමා විනාඩියක් දෙන්න.
දැන් කරු මන්ත්‍රීතුමනි කිසියම් වසරක කිසියම් පක්ෂයක් ආණ්ඩුවට එනවා. ඒ ආණ්ඩුවට ආවට පස්සේ අර කලින් හිටපු කට්ටියගේ ඔක්කොම ටික ගලවලා වීසි කරනවා. වීසි කරලා ඒගොල්ලෝ ආයෙ මොළේ ඉඳලා යනවා. ඒගොල්ලෝ අවුරුදු 15ක් හෝ 18ක් හෝ 20ක් කරනවා. කළා ආයෙ තව කට්ටියක් එනවා. ඒගොල්ලෝ ආවට පස්සේ අරගොල්ලෝ කරපු දේවල් ඔක්කොම පැත්තකට වීසි කරලා දැන් ඔබතුමාට පැහැදිලි නැද්ද අපි ගිහින් තින්නේ මෙහෙම ගමනක්. ඇයි මෙහෙම වෙන්න ඇත්තේ මේ රටට ඔබතුමා හිතන විදියට? ඒක ජනප්‍රිය මාතෘකාව විදිහට ගත්තොත් රටේ ජාතික ප්‍රතිපත්ති පිළිබඳ හිඟයක්. කියන්නේ රටක කියන්නේ ප්‍රතිපත්තියක් තියෙනවා. දැන් සමාවෙන්න ජාතික ප්‍රතිපත්තියක් හදන්න පුළුවන් නායකයින් මේ 73ක් අවුරුදු කාලය තුල ඉඳලම නැද්ද? නෑ මෙහෙමයි. දැන් මම එතනින් එන්න හදන්නේ ජාතික ප්‍රතිපත්තිය කියලා එකක් නැතිකම නිසා මෙහෙම වුණායි කියලා තමයි ජනම. ඒ කියන්නේ මම ආවේ මේක ජනප්‍රිය සරන් පාටි තියෙන එතන. නෑ මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවම හරියට කියලා බැලුවොත් අවශ්‍ය සීලුන් දේ ජාතික ප්‍රතිපත්තිය ඒක ඇතුළේ තියෙනවා. මේ රටේ හැම දෙයක්ම හසුරුවපු විදි කළ යුතු ක්‍රමය සම්බන්ධව ක්‍රමවේද අපි ළඟ තියෙනවා. හැබැයි අර දැන් මේක වෙන්නේ සම්පත් අර මම මුලින් කිව්වා වගේ යම් ආණ්ඩුවක් ලබන සාර්ථකත්වයක් ඒ ආණ්ඩුවේ හුදු දේශපාලන සාර්ථකත්වයක් විදිහට ඊළඟ දේශපාලන ප්‍රවාහයේ බය වෙලා ඒක අතාරිනවා. මොකද ඒකම අපි ගෙනිච්චොත් අපි නෙමෙයි අරගොල්ල ප්‍රොමෝට් වෙයි වගේ කියලා අපි දේශපාලන අවුලක් ඔළුවේ හදාගෙන තියෙනවා. ඒකනේ දැන් ත්‍රස්තවාදයේ පරාජය කිරීම පිළිබඳව පවා ඒ අවුල හැදුනේ එතනදී. දැන් ඒ ගැන සාමය ගැන දිගටම කතා කරන්න බෑ. සාමය තුල තියෙන අවුල් ටික ගැන කතා කරන්න පටන් ගත්ත ඒකනේ. සාමය කතා කළා නම් අනිත් දේශපාලන කඳවුරේ දේශපාලන ජයග්‍රහණ ටික මේ ප්‍රවර්ධනය වෙනවා කියන තැනකින් මෙයාලා හිතන්න පටන් ගත්තා. අඩු වැඩි වශයෙන් මේක හැම පාර්ශ්වයක්ම සිද්ධ කළා. දැන් හොඳම මේකේ තේරුම් ගැනීමේ ඈතම පරාසයේ තියෙන්නේ මැතිනිගේ ආණ්ඩුවයි ජය ජයවර්ධන ජනාධිපතිතුමාගේ ආණ්ඩුව හිතපු විදිය හාත්පස වෙනස්. ඒ කියන්නේ ඒකේ පරාසය ගැන අපි ස්වදේශික නිෂ්පාදනය වෙනුවෙන් කරන්න තියෙන හැම මැදිහත් වීමක්ම කළා ඊළඟ හෝරාවේදී ඒක අනිත් පැත්තම පෙරලනවා. يعني අහසයි පොළවයි නෙමෙයි අහසයි මරියානාගාදී පතුලයි වගේ පරාසයකට රට ආර්ථික චින්තනයේ අතින් අරගෙන ගියා. අපි දැන් ඔය දැන් මේ දවස්වල Facebook එකේ එහෙම තියෙන අපි අරව හැදුවා මේව හැදුවා දැන් මේ වගේනේ රටින් කියලා. ඒ කියන්නේ එහෙම දේශීය නිෂ්පාදනයකට අපිට මේක කරන්න බෑ. අපිට ඒ හැකියාව නැහැ. වෙන රටවල් තමයි දියුණුව. දැන් ওই දියුණුව අනිත් අයගේ දියුණුව ගැන කතා කරන බොහෝ දෙනෙකුට අමතක වෙච්ච දෙයක් තමයි සම්පත්. බටහිර දියුණුව සූරා කෑමක ප්‍රතිඵලයක්. නැත්තම් මේක මේ වෛරයකින් නෙවෙයි කියන්නේ මේක තමයි ඇත්ත. ඇත්ත යථාර්ථය. ලලිත් පිම්පෙර මැතිතුමනි ගාන්ධිතුමාගෙන් අහනවා මේ ඉන්දියාවේ 47 නිදහස ආසන්න වෙලාවක දේශපාලන විචාරකයෙක් ප්‍රශ්නයක්. ඒක ගාන්ධිතුමාගේ ජීවිත කතාවේ හරි ලස්සන උත්තරයක් විදියට පොත්පත්වල ලියවිලා තියෙන එකක්. ගාන්ධිතුමාගෙන් අහනවා ඉන්දියාව සංවර්ධනය කිරීම සඳහා වන ඔබේ ආර්ථික මොඩලය මොකක්ද? ඒ කියන්නේ ධනවාදයේද සමාජවාදයේද මේක මික්ස් එකක්ද කියලා උත්තරයක්නේ බලාපොරොත්තු වෙන්නේ නැත්තේ. ගාන්ධිතුමාගේ උත්තරය මොකක්ද? බ්‍රිතාන්‍යයට ලන්ඩන් නුවර ගොඩ නැගීම වෙනුවෙන් ලෝකයේ 3න් 1ක් විතර මංකොල්ල කන්න වුණා. ඉතින් ඉන්දියාව හදන්න නම් මේ පෘථුවියයි තව ග්‍රහ ලෝක එකමාරක විතර හුරාගෙන කන්න වෙයි අපිට. මොකද බ්‍රිතාන්‍යයේ භූ කලාපයේ ප්‍රමාණය ඉන්දියාවේ භූ කලාපයේ ප්‍රමාණය බැලුවම එහෙම නෙවෙන්නේ. සූරාකෑම ආර්ථික සම්පත් සහ ශ්‍රමයේ සූරාකෑම විසින් දිනාගත්ත දේවල් අද එහෙම නෙවෙයි පේන්නේ. බටහිර දිනාගත්ත සාර්ථකත්වයන්හි එක කොටසක් තියෙන්නේ ආර්ථික වශයෙන් සහ ශ්‍රමයේ විදියට කරපු සූරාකෑම. අප්‍රිකාව ආසියාව මේ ආසියාවටයි අප්‍රිකාවටයි මේ බටහිර යුරෝපයේ දියුණුව නැයයි කියන තැන තමයි මම ඉන්නේ. ඒක සාධක සහිතව විග්‍රහ කරගන්න පුළුවන්. එතන තමයි ඇත්ත තියෙන්නේ. හැබැයි කෙසේ වෙතත් එයාලා මාරයිනේ අය අපිට එහෙම එන්න බැරි වුණේ කියලා කතා කළාට කමක් නැහැ. ඇත්තත් තේරුම් අරගෙන අපිට එතනට යන්න හැමෝටම කරන්න තියෙන රාජකාරියක් තියෙනවා. අවසාන වශයෙන් නැවත කියන්නේ කාට හරි කොන්ත්‍රාත්තුවක් දීලා විතරක් කරන්න බෑ. ඒ කියන්නේ අපිට නිවන් දකින්න ඕන නම් හාමුදුරුවන්ට මාව නිවන් එක්කන් යන්න බෑ. නිවන් දැකීම වෙනුවෙන් කරන්න මටත් දෙයක් තියෙනවා. මම නිවන් දකින්න මොකුත්ම නොකර පන්සලේ ලොකු හාමුදුරුවෝ මාව නිවන් එක්කන් යනකන් හිටියොත් මට කවදාවත් නිවන් යන්න වෙන්නේ නැහැ. දැන් මේ බටහිරකරණය සහ පෙරදිග ආර්ය සහ බටහිර ආර්ය පිළිබඳ අපේ සාකච්ඡාව අපි කාලයක් වෙන් කර ගන්නවා. අපි යලිත් අපි ගරු මන්ත්‍රීතුමා මේ පැත්තට එනවා. දැන් මේ ඔබතුමාගේ පැත්තට මම යොමු වෙන්නේ බටහිර රටවල් ඒගොල්ලෝ විශ්වාස කරනවා ඒගොල්ලන්ගේ දියුණුව. දැන් අර මෙතුමන් කිව්වා දැන් ලංකාවෙත් ඉන්නවා එහෙම එක එක ෆැන්ටසි වල ඉන්න කට්ටිය. දැන් මාරයිනේ ඕස්ට්‍රේලියාව ඇමරිකාව මාරයිනේ ඒගොල්ලෝ මෙහෙම දේවල් කරනවා. ඇයි අපිට බැරි? ඒගොල්ලන්ගේ රේඛීය දියුණුවක්
ඒගොල්ලෝ බොහොම වේගෙන් යනවා. හැබැයි මේ රේකීය දියුණුවට යම්කිසි ඛණ්ඩනයක් එකතු කරා මේ වෛරසය. හැබැයි පෙරදිගාරේ අපිට තියෙන්නේ මේ කිසියම් පැවැත්ම නැවැත්ම චක්‍රයක්. අර පෙරදිග ආරය ගැන කතා කරනකොට අපිට ප්‍රධාන වශයෙන් හම්බෙන්නේ මහත්මා ගාන්ධිතුමා. මෙතුමත් මතක් කරා. එතුමාගේ තියෙනවා ස්වරාජ් චරකේ සහ ලුණු කියලා සංකල්පයක්. ඔබතුමත් දන්නවා ඇති. ඒ කියන්නේ පෙරදිග දියුණු කරන්න තියෙන ක්‍රමවේදය. අපි මේක අර්ථකථනය කරගත්තොත් මේ නිදහස් දවසේ ගරු සභාපතිතුමා අපිට මොනවද මේ සම්බන්ධයෙන් ජනතාවට කියන්න තියෙන්නේ? අපි වැටි නැගිටපු ජාතියක්. පැහැදිලිවම. සහ අභියෝග හමුවේ වැටුන් නැති ජාතියක්. දැන් 2009 මැයි 19 වෙනිදා ප්‍රභාකරන් මැරෙනකොට මම නම් හීනෙන්වත් හිතුවේ නැහැ ප්‍රභාකරන් මරන්න පුළුවන් මේකේ. මොකද මගේ පාසල් කාලේ අපිට කවදාවත් ඔය පාරදෘශ්‍ය බෑග් එකක් කරගෙන ට්‍රාන්ස්පරන්ට් බෑග් එකක් කරගෙන ගෙනියන්න බැරි වුණා. හැමදාම බෝම්බ පිපුණා. බෝම්බ පිපුණා කියන බයකින් තමයි හිටියේ. ඔබට මතක ඇති කලක් ආණ්ඩුවේම ව්‍යාපෘතියක් තිබ්බයි ඒකට පැවති ආණ්ඩුවේ බෝම්බ පිපුරුණු තැන්වල සමනල්ලු ඇඳගෙන ගියා. මේ එවැනි තත්ත්වයක් තිබුණේ. හැබැයි අර ජාතිකත්ව හැඟීම සහ නායකත්වයට ඒ වෙනකොට විශ්වාසයක් තිබ්බා ඒ තරුණ රණවිරුවන්ගේ ශක්තියෙන් ඒ යුද්ධය අවසන් කරන්න පුළුවන් කියලා. මා කියන්නේ එවැනි නිවැරදි නායකත්වයකින් නිවැරදි චින්තනයකින් සහ හැඟීමකින් මේ ගමන යන්න පුළුවන් නම් අපිට ගොඩ යන්න පුළුවන්. දැන් කොවිඩ් වසංගතයයි කියලා කොවිඩ් වසංගතය ඔබ කියපු කාරණය හරියටම හරි. බොහෝ රාජ්‍ය මේ වෙනකොට අසමත් වෙලා තියෙන්නේ කොවිඩ් ඉදිරියේ මුහුණ දීමේදී. ඒ කියන්නේ පොළවේ ගහලා තියෙන සරලම කියනවනේ. අනිවාර්යෙන්. හැබැයි අපිටත් රටක් රාජ්‍යයක් විදිහට ගත්තාම පහුගිය අවුරුද්ද අපිත් හීනෙන්වත් හිතුවේ නැහැ මේ වගේ තත්වයකට එයි කියලා. නමුත් ඉන්ටර්නැෂනල් මොනිටරි ෆන්ඩ් අන්තර්ජාතික මූල්‍ය අරමුදලට දත්තවලටම අනුව ලංකාව මීට අවුරුදු 1.5කට ඉස්සෙල්ලා 127 වෙනි ස්ථානයේ හිටිය ආර්ථික වෘත්තියෙන් ලෝකයේ සමග සංසන්දනය කරනකොට දැන් අපි 102ට ඇවිල්ලා තියෙනවා. මම කියන්නේ සමහර කාරණා සම්බන්ධයෙන් අපි ධනාත්මකව සහ සුබවාදීව සිටිය යුතුයි කියන තැනක තමයි සම්පත් මම සිටින්නේ. එහෙම සුබවාදීව හිතන්නේ නැතුව අපිට වැරදෙන්නෙම මං කියන්නේ ඔය අවුරුදු 70 ගානක් මේ තට්ටුමාරු සංස්කෘතියට ආණ්ඩු මාරු වුණා මේකෙ මොකවත් උනේ නැහැ එන අය කරන්නෙත් නැහැ කරන්න පුළුවන්කමකුත් නැහැ මේ වගේ අසුභවාදී දෘෂ්ටියකින් නම් මේ රට ගොඩ ගන්න පුළුවන්කමක් නැහැ. අපි හැමදාම කියන්නේ මගේ සීයා මේ ඉස්කෝලේ ඉගෙන ගත්තෙත් අපේ රට තුන්වෙනි ලෝකයේ දිනුවෙන් පවතින රටක් කියලා. මගේ තාත්තා ඉගෙන ගත්තෙත් අපේ රට තුන්වෙනි ලෝකයේ දිනුවෙන් පවතින රටක් කියලා. මාත් ඒ ලෙසම ඉගෙන ගත්තා. දැන් මගේ පුතත් ඉගෙන ගන්නවා. ඒ නිසා මේක ගොඩ ගන්න බෑ. මෙවැනි දෘෂ්ටියකින් නම් මේ රට ගොඩ ගන්න බෑ තමයි. හැබැයි මේ හැඟීම ජාතිකත්ව හැඟීම අපිට මේක කරන්න පුළුවන්. මේ කළමනාකරණය කරගත යුතුයි. එහෙම ගොඩ ගිය රටවල් තියෙනවා. අපි අපේ ජාන තුල තිබෙනවා අපි මොනවාද කළේ කියලා. දැන් මෙතුමා පැවසු ආලාහන පිරිවෙන ගැන. ඇයි අපි අමතක කරන්නේ ජයගඟ කොහොමද හැතැම්මකට බෑවුම තියෙන්නේ කාංගලයි. යෝදැල. ඔව් ජයගඟ යෝදැල. ඉතින් මෙවැනි සුරවිරුකම් පෑ ජාතියක් තමයි ශ්‍රී ලාංකේය ජාතිය. හෙළය. මං කිය ඉතින් අපිට බැරිකමක් නැහැ. බැරිකමක් නෑ මේ අපේ තියෙන හැකියාවන් අපේ තියෙන දක්ෂතාවයන් තුළින් මේ කළ හැකි දේ බොහෝයි. හැබැයි ඒ විශ්වාසය සහ ධනාත්මක සිතුවිලි මේක කරන්න පුළුවන් කියන සිතුවිල්ල තිබුණොත් මා හිතනවා මේ අපිට අපේ ජීවිත කාලය ඇතුළත ඔය අපි හිතන පතන මේ සර්ව සුන්දර රසාලිප්ත ශ්‍රී ලංකාවම නොවුනත්
අපිට සෑහෙන දුරකට යන්න පුළුවන් වෙයි කියලා. ඒ නිසා මේ මා කියන්නේ දැන් යුද්ධය වෙලාවේදීත් සම්පත් මොන බෝම්බ පිපුරුණත් අපි දැක්කා යුද්ධ කාලයේදී අපේ දෙමව්පියන් එක්කෙනෙක් කෝච්චිය යනකොට තව එක්කෙනෙක් බස් එකේ යන්නේ මොකද දරුවන් ගැන හිතලා. එක එක්කෙනෙක් හරි ඉතුරු වෙන්න ඕනි කියලා. ඉතින් මේ කොවිඩ් වසංගතයයි කියලා දැන් අපි දැන් 48 නිදහස ලබා ගැනීමට ප්‍රථමයෙන් මේ නිදහස් විප්ලවයේ මූලිකම චරිතයන් වුණු බොහෝ දෙනා මැලේරියා වසංගතයේදී ඔය සූර්යමල් ව්‍යාපාරය හරහා විශාල දායකත්වයක් ලබා දුන්නා. අපි දන්නවා මේ පිලිප් ගුණවර්ධන මැතිතුමන් මේ අවිස්සාවේල්ලේ ඔය පරිප්පු බෙදා දීමේ අවිස්සාවේල්ලේ පිලිප්පු කියලා කිව්වේ. ඊට පස්සේ එන්.එම්. පෙරේරා මැතිතුමන්ව කිව්වේ මේ පරිප්පු මහත්තයා කියලා. ඉතින් මේ මං ඒ ව්‍යාපාරය තුලත් අපිට අමතක වෙලා තියෙන්නේ මේ මැලේරියා 1930 ගණන් වල මැලේරියා වසංගතය නිසා ලංකාවේ 1,25,000ක් මැරුණා. 1,25,000ක්. මේ අපේ රටේම තමයි. දැන් අර සමහර කාරණා මේ දවස්වල අපි මුඛවාඩම් බැඳගෙන යනවා. අපි කවදාවත් හිතුවේ නැහැනේ අපිට එහෙම වෙයි කියලා. හැබැයි අපි දැක්කා අර ස්පැනිෂ් ෆ්ලූ තියෙනකොට අපි ගුවන් මේ රූපවාහිනියෙන් එහෙම නැත්නම් අන්තර්ජාලයෙන් අපි දැක්කා දැන් අවුරුදු 100කට විතර ඉස්සෙල්ලා මේ විදිහට මෙවැනි තත්ත්වයන් තිබුණා. නිසා මම කියන්නේ මේ ලෝක සන්දර්භය තුල අඩු වැඩි වීම උස්පහත් වීම සිද්ධ වෙනවා. හැබැයි අපිට අවබෝධය සහ හැඟීම තියෙනවා නම් ස්වදේශිකත්ව හැඟීම මේ ගමන අපිට ගොඩ යා හැකියි. නව නිදහස් අරගලේ අපි එතනින් තමයි පටන් ගත යුත්තේ. ගරු මන්ත්‍රීතුමනි දැන් රට බුද්ධිමත් එදාට වැඩි අද. විශේෂයෙන් තරුණ ප්‍රජාව බුද්ධිමත් කියලා අප විශ්වාස කරනවා. මොකද සමාජ මාධ්‍ය පරිශීලනය කිරීමේදී අපිට 80%ක්ම පේනවා බුද්ධිමත් ප්‍රජාවක් ඉන්නවා කියලා. ඔබතුමන් කියපු කාරණේ හරියටම හරි මේ රට මෙහෙම වෙන්න ඕන කියලා මේ සිවිල් සමාජයේ තරුණ පිරිස හිතනවා. හැබැයි ඒ උදවිය කල්පනා කරනවා එතකොට කොහොමද මේක යන්නේ නැත්තේ? ඇයි පළවෙනි පියවර දෙවෙනි පියවර තියන්නේ නැත්තේ? ඒ තියන්නේ නැත්තේ නීති හදන තැන සහ පාලක පන්තියේ යන්නේ ඇදේටද? මේ වගේ හැඟීමක් සමාජයේ මිනිස්සුන්ට හිතුනොත් ගරු මන්ත්‍රීතුමා ලංකාවේ සමාජය අමෝතු විවේචන සහිත සමාජයක්. ඒ කියන්නේ අපිට බෑමයි මුන් එක්ක මුකුත් කරන්න බෑමයි කියන තැනට මේ ගෙනලා තියෙන්නේ. කොරෝනා අර්බුදය ළඟට ආවොත් අපි නෙවෙයි ලෝකයේ විසින් සංඛ්‍යාදත් එකතු කළා විද්‍යාත්මක ගණන් බැලීමකින් අනුව ඊට පස්සේ කියනවා COVID-19 ව්‍යසනය කළමනාකරණය කිරීම අතින් ලෝකයන්හි රාජ්‍යයන්හි පෙළගැස්වීමේ ටොප් 10 මුල් 10 ඇතුලේ ලංකාව ඉන්නවා කියලා. අදටත් කියනවනේ. දැන් මේක ගැන කතා කරන්න බැහැනේ කාටවත්. මොකද මේක කතා කළොත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුවට ලකුණු යනවනේ. මම කියන අන්න එතන ඉන්නේ මේක බලන්නේ. ලංකාව 60,000කට ආසන්න පිරිසක් සුවපත් කරලා ගෙදර යවලා ඉවරයි. ප්‍රතිශතයේ සුවපත් වීමේ 87.75%ක්. ඊළඟ දත්තය තමයි රෝගීන්ගේ ආසාදිතයන්ගෙන් මරණයට ලක්වන ප්‍රමාණය. ප්‍රතිශතයක් විදියට ඒක 0.04.6ක්. හැබැයි ඒක බිඳුවම වුණා නම් තමයි අපි හැමෝම කැමති. සාපේක්ෂව කල්පනා කරලා බලද්දී අපි මේක යම් මට්ටමකට ලෝකයට සාපේක්ෂවත් බලද්දිත් කළමනාකරණය කරගනිමින් ඉන්නවා. හැබැයි අපි ඒක ජාතික ජයග්‍රහණයක් විදිහටවත් කතා කරන්න කැමති නැහැ. වර්තමාන නූතන සමාජයේ මද්දුම බණ්ඩාර Facebook ආවත් වීරෙක් වෙන්න බෑ කියලා මට පේන්නේ. කැපිටිබල උතුමාණන් Facebook live එකක් ආව නම් අද ඔහුටත් විවේචකයක් මේ සමාජයේ තියෙනවා. බොහෝ විට බුදුහාමුදුරුවවත් ඒක වෙනවා. ඒක තමයි අමුතුම අනේකාට කිසියම් ආකාරයේ ප්‍රහාරයක් කරලා වින්දනයක් ලබන ඉතාම ගෝත්‍රික සමාජයක් හැදෙමින් තියෙනවා. ඒක නින්දිත විවේචන. නින්දිත. ඉතාම දැන් අපේ රටේ එක තර්කයක් තිබ්බා. මේ රටේ බොහෝ ශේෂ්ත්‍රවල තාරුණ්‍යයට හිමි තැන පිළිබඳ ප්‍රශ්නයක්. මට මතකයි අපි දීර්ඝ ලෙස මේව සාකච්ඡා කරලා තියෙනවා මෙතුමා ජාතික තරුණ සේවා සභාවේ සභාපති ධුරේ දරද්දී. ලංකාවේ තරුණයාට පරිපූර්ණ ලෙසම ආධිපත්‍ය හිමි වෙච්ච තැනක් සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එක. මාර මොඩර්න්ද මේක හැසිරීම අපේ. දැන් තරුණ මේකේ 90%ක්ම හසුරුවන්නේ තරුණයානේ නේද? එහෙනම් අර නිව් බ්ලඩ් වල වෙනස මේක ඇතුළේ අපිට මාර විදිහට පේන්න එපා. අපේ මොනතරම් ගෝත්‍රික ලක්ෂණ මේක ඇතුළේ තියෙනවද?
මිනිහෙක් ෆොටෝ එකක් දැක්කහම දැම්මම මූමකෙක්ද කියලා අහලා කමෙන්ට් කීයක් වැටෙනවද? ජෝ බයිඩන්ගේ පේජ් එකට ගිහිල්ලා බලන්නකෝ ඇමරිකා එක්ස් ජනපදයේ. පදවි ප්‍රාප්තිය දවසේ තිබිච්ච කමෙන්ට්ස් ටික මොනවද? 99%කටත් වැඩි ප්‍රමාණයක් නෙවෙයි. මට නම් මම කියූපේ වෙන්නම් 100%ක්ම තිබුණේ ලලිත් පියම්පෙරමැතිතුමනි නායකතුමනි මේ රට හදලා දියන් කියන ඉල්ලීම, යෝජනාව සහ ආශිර්වාදය. අපේ රටේ මොන ආණ්ඩුවෙන් හරි නායකයෙක් පත්වන දවසේ Facebook live එකේ තියෙන කමෙන්ට්ස් ටික මොන වගේ වෙයිද? අපි මේ කොතනටද මේ යන්න හදන්නේ කියන එක ගැන මාර අවුලක් තියෙනවා. කියන්නේ අනිත් හැම කෙනාගේම යහපත ගුණාත්මක භාව ප්‍රාර්ථනා කරන සමාජයේ අපි කොතනද ඉඳලා තියෙන්නේ? අපි ඒ දිහා කොහොමද බලලා තියෙන්නේ? අඩුම තරමෙන් දරුවෙක්ගේ හැකියාවක් පිළිබඳව දැන් සමහර තැන්වලදී තියෙනවා මේ එකපාරට මෙනවනේ ඔය මොනවා හරි ගායන තරඟ හරි මොනවා හරි දරුවෙක්ගේ හැකියාවන්. සමහර විට පාසල් යන වයසේ දරුවෙක්ගේ හැකියාව පිළිබඳව කතා කරන සංවාදයේ තුල පවා අමුතු විවේචන සහිතව තමයි ඒව ගැන අපි කතා කරන්නේ. මේ හැම එකක් ඇතුළේම අවසානයේ purposely චේතනාන්විතව කරන්න හදන්නේ අපිට මේක බෑ කියන තැන. මේක ඇවිල්ලා සුද්ද නැවත බාර ගන්නවා. අද ජාතික නිදහස් දිනේ දවසේ මම මේ සමාජයට යෝජනා කරනවා. Facebook සමාජයේ අද දවසේ තියෙන මතවාදී හැසිරීම ඔබ අධ්‍යයනය කරලා බලන්න. සුද්දා හිටියානම් හොඳයි කියන තැනට මොනතරම් අපි අදහස් හදලා ඇද්ද? නැවත සුද්ද ඇවිල්ලා මේක බාර ගන්න එකත් මීට වඩා හොඳයි වගේ අදහසයි. සුද්දා හිටපු කාලේ කරපු ඒවා කියවලද අපි මේක කියන්නේ? හොඳයි දේවා. අඩුම තරමෙන් පරාක්‍රම කොඩිතුවක්කු ලියලා සුනිල් එදිරිසිංහ ගායනා කරන බතකා ඉවරයි සින්දුවවත් ඔබ අහලා තියෙනවද? ඒකේ සමස්තයම නැතුවත් ඒ බරපතල ඛේදවාචක බතකා ඉවරයි කියන එක කොඩිතුවක්කු සූරීන් පාවිච්චි කරන්නේ. මම මුලින් ওই ගීතය ගැන කල්පනා කළා මේ ඇයි මේ බත් පිළිබඳව කෑම පිළිබඳව තැනකින් පටන් ගත්තේ? මට හිතනවා බත ගොයම කියන්නේ මේ රටේ සමස්ත සංස්කෘතිය සමස්ත ජීවනාලය. බතකා ඉවරයි කියන එකෙන් නෝ අපේක්ෂා කළේ අපේ සමස්තය විනාශයි කියන තැන. ඇත්තටම රටකා ඉවරයි වගේ හැකියාවක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ අහවල් වයසෙන් එහා දරුවන්ව මෙන්න මේ විදිහට මරන්න ඕන කියලා අනකල සුද්දටද අපි ආයෙ එන්න කියන්නේ. මම මේක කියන්නේ සුද්ද හිටියානම් හොඳයි ආයෙ සුද්දාව නම් හොඳයි කියලා හිතන අමුතු පරම්පරාවක්. මන්ද ඒකේ වයස මොකක්ද කියන්නේ? එහෙම පරම්පරාවක් හැදිලා තියෙනවා. ආණ්ඩුවක් විදිහට ආණ්ඩුවේ මිනිහෙක් විදිහට නෙමෙයි මම මේ කතා කරන්නේ. මේ සමාජයේ යහපතක් ප්‍රාර්ථනා කරන්න මාධ්‍යකරුවෙක් විදිහටත් මොනවා හරි කරන්න මහන්සි වෙච්ච මිනිහෙක් විදිහට සහ ඊට පස්සේ පටන් ගත්ත ශේෂ්ත්‍රය ඇතුළෙත් මොනවා හරි කරන්න අවංකව මහන්සි වෙන මිනිහෙක් විදිහට අපි එදා යුද්ධ වෙලාවේ රණවිරුවගේ පැත්තේ සම්පූර්ණ වශයෙන් හිටගත්තා. ඒක මේ ජනමාධ්‍යයේ සමබර භාවය පිළිබඳව කතා කරන්න පුළුවන් වෙලාවක් නෙවෙයි. ඒක මේ රටේ මිනිස්සුන්ගේ ජීවිතය පිළිබඳ ප්‍රශ්නයක්. උදේට වැඩට යන්න උදේට ඉස්කෝලේට යන්න බස් එකට නගින දරුවා මලකඳක් විදියට මහපාරේ ඇද වැටෙන පාරක් ගානේ මිනිස්සු මැරෙන සමාජයක් ඒ ප්‍රශ්නෙන් නිදහස් වෙන්න යන ගමනේදී අපි කතා කළේ ඒ මොහොතට ගැලපෙන දේ තමයි. හැබැයි ඒ ගැනත් විවිධ අදහස් තිබ්බා. ප්‍රභාකරන් අද හිටියානම් අපි 73 වෙනි නිදහස් දවසේ මේ ලයිව් එකට එන්න මට මතක නැහැ මෙතන වික්‍රමසිංහ වරහන්දියේ වෙනම ස්කෝඩ්යක් දාලා තිබුණා මේකට මැතියමතුරු එන නිසා ආරක්ෂාවට. එහෙම තිබිච්ච රටක්. අපි ඒ දිනාගත්ත නිදහස පිළිබඳවත් නිවැරදි සමාජ කතිකාවතක් නිර්මාණය කරගත්තේ නැහැ. අපි ලෝක යුද්ධ ගැනත් ඇමරිකාව පැරදිච්ච වියට්නාම් යුද්ධ ගැනත් චිත්‍රපට හැදුව සම්පත්. රම්බෝ ෆිල්ම් එක ඇතුළෙත් එයාලා කතා කරන්න හදන්නේ ඒක. අපිට අපි ලැබපු මේ ජාතික ජයග්‍රහණය පිළිබඳ සාහිත්‍ය සම්ප්‍රදායක්වත් හරියට හදාගත්තේ නැහැ. මම මේ ගැනත් මේ වහලයටමත් කතා කරලා තියෙන මිනිහෙක්. ඒකට හේතුව එන්නේ එහෙම සංවාදයක් ගොඩනැගීම කිසියම් දේශපාලන කණ්ඩායමක ප්‍රවර්ධනයට හේතු වෙයි කියන දේශපාලන බිය. මෙතනයි මේ අවුල තියෙන්නේ. ජාතික ජයග්‍රහණ දිහා දේශපාලන හැකින් බලන තාක්කල් රටකට පැවැත්මක් නැහැ. ඡන්දෙදි දේශපාලනය කළා මේ රටේ මේ මොහොතේ අපිට පුළුවන් නම් මොකද COVID-19 ව්‍යසනයේ කළමනාකරණය කිරීම අතින් රටක් සාර්ථකද අසාර්ථකද කියන එක මනින්න විද්‍යාත්මක දත්තයක් තියෙනවා. රටේ ජනගහනයෙන් දසලක්ෂයකට ආසාදිතව කීයද? රටේ ජනගහනයෙන් දසලක්ෂයකට කොවිඩ් මරණ කීයද? ඒ ඩේටා එකෙන් අපි මේ සිද්ධිය මැනලා අපිට පේනවා අපි මේක කළමනාකරණය කරගන්නේ අපිට වඩා දියුණු. දැන් ඉතාලිය ලෝකේ දියුණුම සෞඛ්‍ය පද්ධතියක් මම හිතන්නේ පද්ධතියක් නෙවෙයි දියුණුම සෞඛ්‍ය පද්ධතිය තිබුණේ මම දන්න විදිහට ඉතාලිය. හැබැයි ඔවුන් අන්තසර වුණා මේ ප්‍රශ්නෙන්. අපි ලැබපු සාර්ථකත්වයන් ගැන කතා කරමින්
හදාගන්න තියෙන තැන් ටික හදාගමු කියන එක තමයි මගේ යෝජනාව. ගරු මන්ත්‍රීතුමනි ගරු සභාපතිතුමනි අපිට තව විනාඩි කිහිපයක් තියෙනවා. මම දෙදෙනාටම විනාඩි දෙකමාර වගේ කාලයක් ලබා ගමු කියලා යෝජනා කරනවා. දැන් වඩාත් වැදගත් වෙන්නේ මේ නිදහසත් එක්ක රට කරවන තරුණ පරපුරේ මනස ගොඩනගන එක. ඒ නිසා තමයි තරුණ දෙපළකට අපි අද මැදිරියට එන්න කියලා කිව්වේ. සහ මේ ජන මනස හදවත පරාමර්ශනය කරන්න පුළුවන් ආකාරයට කතා කරන්න පුළුවන් නම් ඒ පිරිසට පුළුවන් වෙනවා ජනතාවගේ හදවත වෙනස් කරන්න, හිතන විදිය වෙනස් කරන්න. ගරු මන්ත්‍රීතුමනි දැන් ලංකාවේ තරුණ ප්‍රජාව නිදාගන්නේ බොහෝ විට රෑ පාන්දර 3ට. ඇයි මේ නයිට් ටයිම් එකේ ඩේටා තියෙනවා. උදේට ඩේටා 2යි, නයිට් ටයිම් එකට 20ක් තියෙනවා. ඒතර මේක පාවිච්චි කරලා නිදාගන්න කොල්ල කෙල්ලෝ ටික ඇහැරින්නේ උදේ 11 12 පැනලා. ඉතින් මෙවැනි මොකද මල් ටික ඔක්කොම කඩලා අල ටිකත් ඔක්කොම ගලවලා තමයි උන් ටික දවල් 11ට හැරින්නේ. ඉතින් අපි 73 වෙනි නිදහස සමරනකොට මේ පිරිස මෙහෙව් ඒ කියන්නේ පස්සපැත්තට අවුවැන්නක නිදාගන්න જાතියක් එක්ක පුළුවන් ද හිට ගොඩනගන්න. මගේ අවසන් ප්‍රශ්නේ. අධ්‍යාපනයයි නූතන තරුණයාවයි ඔක්කොම සම්බන්ධ කරලා මම අවසාන මේක ඉවර කරන්න. නිදහසත් එක්ක ඊටාම අවිච්ඡින්න ලෙස සම්බන්ධයි නිදහස් අධ්‍යාපනය. නිදහස් අධ්‍යාපන පනත පාර්ලිමේන්තුවට ගෙනාවේ මගේ දිස්ත්‍රික්කයේ ඉපදෙච්ච මගේ දිස්ත්‍රික්කෙන් පාර්ලිමේන්තුවට ආපු මේ රටේ දේශපාලනයේ අතිශයම සම්භාවනීය මිනිසෙක් කන්නංගර මහත්තයා. මේ ළඟදි දවසකත් ඒ එතනින් යන හැම මොහොතකම මම වාහනින් බැලලා ගිහලා පිළිරුවට වැඳලා ගෞරව කරලා යන මිනිහෙක්. නිදහස් අධ්‍යාපන පනත ගෙන වෙලාවේ කන්නංගර මහත්තයාගේ පළවෙනි පාර්ලිමේන්තු කතාවේ එක තැනක තියෙනවා හිස අත සහ හදවත පදනම් කරගත්ත අධ්‍යාපනයකට අපි යමු කියලා. මෙතන තමයි මේ නූතන පරම්පරාව ඉන්න තැන. මට හිතෙනවා අපි හිස මත පමණක් සීමා වෙච්ච අධ්‍යාපනයක් වෙත යොමු වෙලා ඒ යොමු වීමේ අතුරුඵල තමයි ඔබ ඔය කතා කරන්නේ. ඒක අතුරුඵල. ඔගේ අතුරුඵල ගණනාවක් තියෙනවා. ඒ කියන්නේ හිස මත පමණක් විශ්වාසය තියලා අතයි හදවතයි දෙකම අමතක කරන අධ්‍යාපන ක්‍රමයකට අපි යමින් ඉන්නවා. අත සංකේතවත් කළේ කිසියම් ආකාරයක අපි මුල කතා කළ නිෂ්පාදන ආර්ථිකයක් කියන්නේ හැකියාවන් කුසලතාවන් පිළිබඳ නිපුණතාවයන් පිළිබඳ ප්‍රශ්නේ. දැන් ලෝකයේ අර ස්මාර්ට් පුද්ගලයෝ පිළිබඳව කතා කරන්න කියන්නේ බහුවිධ නිපුණතා සහිත මිනිස්සු. අනේක හදවත අනේකා පිළිබඳ කියන්නේ අපි සහකම්පනය මනෝවිද්‍යාවේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියන්නේ ඉස්සෙල්ලානේ බුදුහාඳුරෝ සහකම්පනය කියලා දුන්නේ අපි. සහවේදනේ පැහැදිලිව. ඔය කියන්නේ අනේකාගේ දුක Tamanගේ වේදනාවක් ලෙස දැනීම අපි සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ඉස්සෙල්ලා දන්න සමාජයක්. හැබැයි අද නූතන පරම්පරාව අපේද පරම්පරාව අපිද නියෝජනය කරන අපිටත් පස්සෙත් දැන් පරම්පරා ගණනාවක් මේ සමාජයේ ඇවිදිමින් ඉන්නවා. ඒ සියලු දෙනා අතර සමන්ගේ ජීවිතයේ කියන්නේ බුද්ධිය අතින් ඔවුන් හොඳ තැනක ඇති. හැබැයි ඒ බුද්ධිය පාවිච්චි කිරීම ඒ තුල Tamanගේ කාර්යභාරය ඉටු කිරීම අතින් අපි ප්‍රසස්ස තැනක ඉන්නවද? පරණ වුණාට කමක් නැහැ. මම කියන්නේ අධ්‍යාපන ක්‍රමයේ කන්නංගර චින්තනය අදටත් අදාළයි. හිස අතස හදවත කේන්දරට ආවොත් ඔය අයාලේ යන නැත්තම් ජීවිතවල අපතේ යම් පිළිබඳ ප්‍රශ්නේනොත් අපිට උත්තරයක් හොයාගන්න පුළුවන් වෙයි. අවසන් වශයෙන් ඔබතුමාට මොනවද කියන්න තියෙන්නේ? සම්පත් මන්ත්‍රීතුමා කියපු කාරණේ සමගම කියනවා නම් මේක තමයි මම හිතන්නේ අපිට තියෙන අභියෝගය. අපිට තියෙන අභියෝගය මෙතුමා ඉතා පැහැදිලිව කිව්වා අපේ රටේ අධ්‍යාපන ක්‍රමය. මා ඉතාම සතුටුයි වර්තමාන ආණ්ඩුව දැන් අධ්‍යාපන සංස්කරණ වෙනුවෙන් වෙනම රාජ්‍ය අමාත්‍ය මේ අමාත්‍යාංශ නිර්මාණය කරලා තියෙනවා. ඒ නිසා මම කියන්නේ මේ අපි සුබවාදීව හිතමු මේ තරුණයා ගැන කාරණේකුත් කිව්ව එකයි තරුණයා ගැන සුබවාදීව හිතන්නේ නැතුව තරුණයා විශ්වාස කරන්නේ නැතුවත් සම්පත් මේක මේ ගමනක් යා නොහැකි. විශේෂයෙන්ම ලෝකයේ දියුණු රටවල් මෑතකාලීන දියුණු රටවල් ගැන කතා කළොත් ඔවුන් දියුණු වීම කරලම තිබෙන්නේ මේ තරුණයා ඉලක්ක කරගෙනයි. එතකොට අපේ රටේ මේ වෙනකොට ප්‍රජාවිද්‍යාත්මක තරුණ පාරිතෝෂිකයක් තියෙනවා. ඩිමෝග්‍රැෆිකල් යූත් බෝනස් එකක් අපේ රටේ ජනගහනයෙන් 23% වැනි ප්‍රමාණයක්, මිලියන 4.5 වැනි ප්‍රමාණයක් තරුණ ජනගහනයක් සිටින්නේ. ඉතින් මේ කළමනාකරණය කර ගැනීම සහ නැවත වාරයක් මා කියන්නේ වැඩිහිටියා තරුණයා විශ්වාස කරන තරුණයාව අවිශ්වාස නොකරන තරුණයාව විශ්වාස කරන සමාජයක් තුළ සහ තරුණයාට වගකීම් දෙන හිතනවා අපිට තරුණ ආවේගම පාවිච්චි කරමින්
අපිට ඉතා හොඳ ගමනක් යන්න පුළුවන්කම තියෙන. ඒ සම්බන්ධයෙන් අපි අද මේ 73 වෙනි නිදහස් සමරන මොහොතේ ඉතාම නිදහස්ව සිතන්න කියලා මම ඉල්ලා සිටීමට කැමතියි. අර මේ නැනවත් මහල්ලෙක් වෙන්න කලින් කෙලිලොල් තරුණයෙක් වෙන්න බෑ මන්ත්‍රීතුමා නේද? හැබැයි කෙලිලොල් තරුණයෙක් වෙනකොට ඔබ කල්පනා කරලා බලන්න ඕනේ. ඔබතුමන් කියපු කාරණේ අවසන් වශයෙන් මම මතු කරන්නම්. හිස හදවත සහ අත. අපේ අධ්‍යාපන ක්‍රමයේ තියෙන ආකල්ප දැනුම ආකල්ප කුසලතා කියලා. හැබැයි ඒක තියෙන්නේ පොතේ විතරයි. ප්‍රායෝගිකව නෑ. ගැන අපි කනගාටුනවා. ඔබතුමාලට අපි ආරාධනා කරනවා ඒවා වෙනස් කරන්නට. අපි අද එන්න කිව්වේ මේ ගැන කතා කරන්න. කළුතර දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ කරු සභාපති කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අපේ හිතවත් සංජය විද්‍රමාන මැතිතුමාට බොහොම ස්තුතියි සම්බන්ධ වුණාට. ඔබතුමාගේ වටිනා කාලය වෙන් කරාට සහ මේ රට හදන ගමනේ පුරෝගාමී චරිතයක් වෙන්න කියලා අපි හදවතින්ම සුබ පතනවා. මොකද මේ බිත්ති හතර ඇතුලේ හැදුණු චරිතයක් තමයි සංජය විද්‍රමාන කියලා කියන්නේ. ස්තුතියි බොහොම ස්තුතියි. ඒ වගේම ජාතික ලොතරැයි මණ්ඩලයේ කරු සභාපති නීතිඥ ලලිත් පියුම් පෙරේරා මහත්මයා අපිත් එක්ක නිරන්තරයෙන්ම සම්බන්ධ වෙනවා. අයිබෝන්. අපි ආයෙ මුල ගැහෙමු. එමනම් ඔබට ස්තුතියි අපිත් එක්ක රැඳී සිටියාට. අපි සමුගන්නවා දෙදෙනාටම ස්තුතිවන්ත වෙමින් සමුගන්න මොහොතේ අපි මතක් කරනවා ලයිෆ් බොයි වෙතින් පණිවිඩයක්. නියම නිදහස අත්විඳින්න නම් අපි ලෙඩ රෝග වලට හේතු වන වෛරස් ඇතුළු විස බීජ වලින් රට නිදහස් කරගන්න නිදහස් වෙන්න ඕනේ. ඉතින් කොරෝනා වෛරසය ඇතුළු ලෙඩ රෝග ඇති කරන විස බීජ පැතිරීම වැළැක්වීමට අපි ගෙදරදීත් කාර්යාලයේදීත් පාසලේදීත් කෑමට පෙර කෑමට පසු පුළුවන් සෑම විටකදීම අපි අත්සෝදන්නට ඕනේ. මේ මතක් කිරීම ලයිෆ් බොයි වෙතින්.